කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් අපිව නරඹන ශ්‍රවණය කරන සුපින්වත් ඔබ සෑම සුළු දෙනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත මහා ගුණ බෙලෙන් සියලු දෙවියන්ගේ දේව පිහිටෙන් රැකවරණයෙන් යහපතක් සෙතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා කියලා මේ විවේකී සෙනසුරාදා උදෑසනේදී සෙත්පතමින් ආශිර්වාද කරන ලබනවා. සාදු සාදු සාදු. සුපින්වතුනි, මනුස්ස ලෝකේ මිනිසුන් හැටියට උපත ලද අපට අපේ ජීවිත පවත්වාගෙන යාමේදී අපිට ලැබිච්ච ස්වර්ණමය වරමක් තමයි කතා කිරීමේ හැකියාව. කතා කිරීමේ හැකියාව ලද මිනිසුන් ඒ වචන හසුරුවන්නේ කුමන ආකාරයකටද? වචනය කියන එකට දිව්‍යමය බලයක් තිබෙනවා. අනුන්ගේ සිත් සදන සිත ශාන්තිය පිණිස පවතින වචන තිබෙනවා. අනුන්ගේ සිත් නසන, සිත් බිඳෙන, සිත් රිදවන වචනක් තිබෙනවා. වචන වලින් සෙත් කවි කියන්නත් පුළුවන්. වචන වලින්ම වස් කවි කියන්නත් පුළුවන්. ඒක නිසා එකම වදනක් හෝ පවසන්න අන් අයගේ හිතසුව පිණිස, අන් කෙනෙකුගේ හිත සැනසීම පිණිස. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැම නිතරම උත්සාහ ගත්තේ තව කෙනෙකුගේ රිදිච්ච හිතක් සංසිඳවාලීම පිණිසයි, සනසවාලීම පිණිසයි. උන්වහන්සේලා නිරන්තරයෙන්ම දානය පිළිබඳව, සීලය පිළිබඳව, භාවනාව පිළිබඳව මෘදුව, මොලොක්ව, ඊ타ත්ම කරුණා මෙත්සිත පෙරදැරුව ලෝකයාට සදහම් පැවසුවේ බුදුරජාන් වහන්සේගේ සම්බුදු අවවාද හිස් මුදුනේලා තබාගෙනයි. ඒක නිසා එදිනදා ජීවිත ගත කරද්දී ඔබ උදෑසනින්ම අදිෂ්ඨානයක් කරගන්න. අද දවසේදී මාගේ වචනයෙන් තව කෙනෙකුගේ සිතක් නොරිදේවා. මම පවසන එකම හෝ වදනකින් පවා තව කෙනෙකුගේ සිතක් සුවපත්ම වේවා කියලා ඔබ අදිෂ්ඨාන ඇති කරගන්න. ඒ පිණිස ඔබ ක්‍රියාත්මක වෙන්න. මේ විදිහට අපි අදත් උදෑසනින්ම ආරම්භ කරන්නේ ප්‍රඥාවේ වැඩසටහන. කතංසු ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලබා ගන්නේ කෙලෙසද? ඉතින් අද දවසේදීත් අපිට වැදගත් ධර්ම කාරණා බොහෝමයක් කතා කිරීමට ඉඩ අවස්ථාව තිබෙනවා. ඉතින් මෙම අපගේ කතංසු ලබතේ පඤ්ඤාන් වැඩසටහනට සුපුරුදු ලෙසින් අදත් වැඩමවා වැඩ සිටින කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව සාදුනාද නංවා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සගාත වග්ගය සංයුක්ත නිකායේ අපි විසින් නල වග්ගයට අයත් සූත්‍ර දේශනා 10ම කතා කළා. පසුගිය වැඩසටහන් කීපයක. අද දවසේදී අලුත් වග්ගයක්. වග්ගයක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා සමූහයක එකතුවක්නේ. වග්ගයක් කියලා කියනවා සදහවතුන්ගේ දැන ගැනීම පිණිස. එතකොට අද අපිට කතා කරන්න තිබෙන්නේ නන්දන වග්ගයට අයත් ආරම්භක දේශනාව. නන්දන සූත්‍රය. නන්දන කියලා කියන්නේම ස්වාමීන් වහන්සේ මේ සතුටු වෙනවා. නන්දති කියලා වචනේ දෙනවනේ. දැන් නම් වලට පවා නන්දන, නන්දනී කියලා දෙනවනේ. එතකොට නන්දනලා නන්දන වෙන්නත් ඕනේ, නන්දනීලා නන්දන වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මිහිරි වෙන්න ඕනේ, මෘදු මොලොක් වෙන්න ඕනේ. එතකොට මේ නන්දන සූත්‍රයට පාදක වෙන්නේ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ විසින් පවසන ඉතිහාස කතාවක්. උනස් ඉතිහාස කතා ගෙනහැර දක්වීම හරි අපූර්වයි. භූත පුබ්බම් බික්කවේ කියලා තමයි පටන් ගන්න. මහණෙනි මේක ඉස්සර වෙච්ච දෙයක්. දැන් අපිත් එකට එකතු වෙනාට පස්සම කතා කරනවනේ. ඉස්සර මෙන්න මෙහෙම දෙයක් වුණා මං ඉස්කෝලේ ගියේ කාලේ. මම මේ හොඳ තරුණයා කාලේ, තරුණිය කාලේ මෙහෙම දෙයක් වුණා කියලා ඉස්සර කතා කියනවා. බුදුරජාණන් වහන්සේත් පෙර සිද්ධීන් අපිට කතන්දර හැටියට කියලා දීලා තියෙනවා.
ස්වාමීන් වහන්සේ අද කතාවේ එකයි නන්දන සූත්‍රය අපි ආරම්භ කරමු අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනි අපේ පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ කැලණිජි ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදි අද දවසේ අපි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේන අලුත් වග්ගයකට පිවිසෙනවා. ඒ තමයි නන්දන වග්ගය. නන්දන කියලා කියන්නේ එතකොට සතුටු වීම කියලා කියන එකයි. ඒ සතුට ගැන සතුට කියලා කියන එක කෙසේ විය යුතුද කියලා කියන කාරණේ පිළිබඳව තමයි නිවැරදි සතුට කියන්නේ මොකක්ද කියන එක ධර්මානුකූලව මේ ධර්ම විනය උගන්වන විදිහ තමයි මේ ගාථා මේ සූත්‍ර දේශනාව තුළින් පැහැදිලි වෙන්නේ. පින්තුනි සුවිශේෂී දේශනාවක්. ඒකට හේතුව තමයි භික්ෂුන් වහන්සේලා හමුවේ එහෙම නැත්නම් අනේ පිළිසිතුමා විසින් පූජා කරන්නට යෙදුණු සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ දේවතාවන් දෙවිවරු දෙදෙනෙක් අතර සිදුණු සිදුවීමක් මෙන්න මේ විදිහට ගෙනහැර පානවා. භූත පුබ්බම් භික්ඛවේ අඤ්‍යතරා තාවතිංසකායිකා දේවතා නන්දන වනේ අච්චරා සංඝපාරිවුත්තා දිබ්බේහි පංචේහි කාමගුණේහි සමප්පිතා සමග්ගිබ්බුතා පාරිචර්යමානා තායන් වේලායන් ඉමං ගාතං අභාසී. මහණෙනි පෙරවුවක් කියමි තවුතිසාවැසි එක්තරා දෙවියෙක් දිවසරින් විසින් පිරිවරණ ලදුවේ දිව්‍ය පංචකාම සම්පත්තියෙන් සමන්විත වූයේ ඉඳුරන් පිනවන්නේ ඒ වෙලාවේ මේ ගාථාව ප්‍රකාශ කළා. එහෙමයි. දැන් මෙතෙන්දී දේවතාවා දිව්‍ය ලෝකේ වැඩ ඉන්නව විතරක් නෙවෙයි මේ දේවතාවා මේ වෙලාවෙත් පංචකාම සම්පatti විඳිමින් ඉන්න වෙලාවේ තමයි තවත් දෙවියෙක් ආරම්භය මේ ගාථාව ප්‍රකාශ කළේ. එහෙමයි ස්වාමීන් මෙහි සඳහන් කරනවා මහණෙනි මේ ඉස්සර සිද්ධ වෙච්ච සිද්ධියක්. එහෙම. තව්තිසා දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් හිටියා. එතකොට ඒ දෙවි කෙනා හිටියේ නන්දන වනයේ. එහෙම. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන. එහෙම. ස්වාමීන් වහන්සේ දැන් ඊයේ දවසේදීත් මම එක පිරිසක් සමග සාකච්ඡා කරනකොට මේ දිව්‍ය ලෝක පිළිබඳව යම්කිසි කතාවක් සිද්ධ වුණා. එහෙම. එතකොට දැන් මම දන්නේ අද අපිට කතා කරන්න තියෙන අතර මේ දේශනාව කියලා. මොකද අද උදේ තමයි මම මේ දේශනාව බැලුවේ. එතකොට මේ දෙවිවරු සහ දිව්‍ය අප්සරාවන් පිළිබඳව මේ කතාවේදී අපිට පැන නැගිච්ච ප්‍රශ්නයක් තමයි දැන් එක දෙවි කෙනයි දිව්‍ය අප්සරාවන් ගොඩාක් ඉන්නවා. එක දෙවි කෙනෙකුට දිව්‍ය අප්සරාවන් ගොඩක් ඉන්නවා. එතකොට ඇයි මේ දෙව්දූලා වැඩි? ඒ කියන්නේ කාන්තාව වැඩි දිව්‍ය ලෝකේ කාන්තාව වැඩි ඇයි දිව්‍ය ලෝකේ පුරුෂය අඩු වෙයි කියන කතාව සිද්ධ වුණා. ඉතින් මේකට බොහෝ දෙනෙක් දෙන පිළිතුර තමයි කාන්තාවන ගොඩක් දන්පැන් දෙන්නේ. කාන්තාවන් ගොඩක් පින් කරන්න කියන කතාව පොදුවේ සමාජයේ බොහෝ දෙනෙක් බණ අහන අය දන්නවා. ඒ කතාවෙත් ඇත්තක් තියෙනව නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ බුදුරජාණන්සේ වැඩ හිටපු කාලේ ඉඳලා ශාසනයට බත සැපෙව්වේ බොහෝ සෙයින්ම ස්ත්‍රිය මුල් වීමේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දිව්‍ය ලෝකේ වගේ මනුෂ්‍ය ලෝකෙත් එහෙමයි. එහෙමයි. කාන්තාවන් තමයි වැඩි නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එක පුරුෂයෙකුට සාමාන්‍ය 17ක් විතර ඉන්නවා මේ කාන්තාව. වර්තමානයේ ලෝකේ ජනගහනය ජනානුපාතයට අනුව. එහෙම ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එක පුරුෂයෙකුට කාන්තාව 17ක්. ඒ කියන්නේ කාන්තාව වැඩි උපදිනවා. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ දිව්‍ය ලෝකෙත් මේ ආකාරයෙන්මයි. දැන් දිව්‍ය ලෝකේ එකට 500 අනුපාතය. එහෙම ස්වාමීන් වහන්සේ. එක දිව්‍ය පුත්‍රයයි දිව්‍ය අප්සරාවන් 500යි. එහෙම ස්වාමීන් වහන්සේ. ඉහළ ප්‍රතිශතය. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් මේ නන්දනෝවනේ සතුටු වෙමින් ඉන්න වෙලාවේ තමයි මේ ගාථාව
දෙවියාට ප්‍රකාශ කළේ. ස්වාමීන් වහන්සේ අවසරයි මෙහි සඳහන් කරනවා දිව්‍යමය වූ පංචකාම ගුණයෙන් සතුටු වෙමින් ඉඳුරන් පිනවමින් තමයි ඉඳලා තියෙන්නේ. එහෙම සමහරවිට. ඒතර දැන් දිව්‍ය ලෝකයේ පිළිබඳව ඇතම් කෙනෙකුට තියෙන දැනුම අල්පයි මදි. එහෙම. ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකේ දිව්‍ය සැප ගැන විවිධාකාරයෙන් කතා කරන දැන් කිඩ්ඩාපදූසික දෙවිවරු ගැන ගමු. එහෙම. ඇතම් දෙවිවරු ක්‍රීඩා කර කරම ඉන්නවා. එහෙම. ක්‍රීඩා කර කරම ඉඳලා ඒ දිව්‍ය සම්පත්තියට ඇලිලා එහෙමම චුත වෙච්ච අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේ. බණ කතාවේ හරි අපූර්ව විස්තර තියෙනවා. එහෙම සමහරවිට. එහෙමයි. එතකොට පංචකාම ගුණෙහි පංචකාමයන්ගෙහි ඇලි ගැලී වාසය කරන අවස්ථාවක් තමයි මෙතෙන්දී සඳහන් කරන්නේ නේ ස්වාමීන් එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලිවම. එතකොට අපි ගමු පසිදුරන් පිනවමින් සිටින අවස්ථාවක්. ඉන්ද්‍රයන් පිනවමින් සිටින අවස්ථාවක්. ඒ කියන්නේ දිව්‍යමය වූ රූප දැක දැක, දිව්‍යමය වූ ශබ්ද අසමින්, දිව්‍යමය වූ ගන්ධය ආග්‍රහණය කරමින්, දිව්‍යමය වූ රස විඳිමින්, දිව්‍ය වූ ස්පර්ශය ලැබමින්, පංචකාම ගුණයන්ගෙන්ම ඉන්ද්‍රයන් පිනවමින් හිටපු දෙවි කෙනෙක්. එහෙම සම්මත. දැන් අපි සාමාන්‍යයෙන් එහෙම උයනක එහෙම නැත්නම් පොකුණක හරි නාන තටාකයක හරි පිහිනුම් තටාකයක හරි නාන තටාකයක හරි සතුට වෙන අවස්ථාවක් නේ සම්මත. එහෙමයි. ඉතින් ඒ වෙලාවෙත් සමහර වෙලාවට ආහාර ගන්න අවස්ථා තියෙනවා පළතුරු වගේ දේවල්, මිදි වගේ දේවල්. එහෙමයි. නේ සම්මත. එහෙම දැන් අපිත් එහෙම කරන දැන් අපි ගත්තොත් විවේකයට දැන් කොළඹ ඉන්න අය නම් බොහෝ විට නුවරඑළිය වගේ සීතල පළාත් වලට යනවා. එහෙම. බදුළු බණ්ඩාර වලත් යනවා. ඊට අමතරව අපි ගත්තොත් මුහුද බලන්න යනවා. දැන් බීච් එකට ගිහිල්ලා මොනවාම හරි බැදුම් වර්ග හපමින් මුහුදේ ස්නානය කරමින් ක්‍රීඩා කරමින් අපි ගත්ත දැන් මාතර පොල්හේන එතකොට නිලාවේලි ආඩුගම්බේ වගේ තැන් හරි ප්‍රසිද්ධයි. මේගොම වෙරළ තීරයත් එහෙම ප්‍රසිද්ධයි. ඒ වගේ නේ සොන්ස. එහෙම නැත්නම් සත්ත්වෝද්‍යාන වලට යනවා. අපි ගත්තොත් පින්නවල ඇතරු සෙවණට අලියනාථාගාරයට ගිහිල්ලා ඒ ඇත්තුන්ගේ අලින්ගේ ක්‍රියාකාරකම් බලලා සතුටු වෙනවා. ඒ අතර මිනිස්සුදී මොනවාරි හපනවා. එහෙම සම්මත. මොනවාම හරි භුක්ති විඳින රස විඳිනවා නේ ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම නහන ස්නානය කරමින් ඉන්න අවස්ථාවක අපි ගත්තොත් මේ ස්නානය කරමීම පමණක් නෙවෙයි වෙලාවේ. අර ආහාර පළතුරු වගේ දේවල් ගන්න පුළුවන්. ඊළඟට කන පිනවන සංගීතයේ සමහර වෙලාවට අවටින් පසෙන් ඇහෙන්න පසකින් ඇහෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. එහෙමයි. නේද? එහෙමයි. ඒ වගේම සමහර වෙලාවට අර පිරිසක් එකතු වෙලා මේ සම්භාහනය කිරීම වගේ දේවල් එහෙමයි වර්තමානයේ තුල එහෙම සිද්ධ වෙනවා නේ සම්මත. එහෙමයි. දැන් මේක තමයි පංචකාම ගුණයන්ගෙන් පිනවමින් ඉන්නවා කියන්නේ මේකයි. එහෙම සම්මත. මනුස්ස ලෝකයේට මේ දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනුස්ස ලෝක ගැන විස්තර කරොත්. එහෙම සම්මත. දැන් අපි රජ කාලේ ගත්තොත් එහෙම ඇත්තට මහමෙවුනා වෙලා අනුරාධපුරේ එහෙමයි. කෝට්ටම් පොකුණ ගත්තාම එහෙමයි. නේ සම්මත. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ දර්ශනයක් නේ තියෙන්නේ ඇත්තටම. අතීතයේ කොයි විදිහට රජතුමා දිව්‍ය මේ පිරිසත් එක්ක නේද? විසෝරු පිරිසත් එක්ක ඒ විදිහට සතුටුනාද කියන කාරණේ අපිට පේනවා. එහෙම දැන් පොළොන්නරුව ගත්තත් ස්වාමීන් වහන්සේ පොළොන්නරුව දැන් අර මේ ප්‍රධාන කාලිංගල ප්‍රධානම එකේල කියලා කියන්නේ. එහෙම සම්මත. එකේලට උඩින්ම තියෙන පොළොන්නරුවේ ඒ කියන්නේ පුරාවිද්‍යා ස්ථානවල සීමාවනේ දැන්ට හොයාගෙන තියෙන. ඒතර සීමාවේ තියෙනවා වෙනම නාන කොටුවක් තියෙනවා. මේ නාන කොටුවේ තියෙන විශේෂත්වය තමයි පුරුෂයන්ට වෙනම පැත්තක්, ස්ත්‍රීන්ට වෙනම පැත්තක්. සලුපිලි උනන්ඩත් වෙනමම කුටියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කල්පව ඒව තිබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මෙවැනි ආකාරයෙන් මේ සතුටු වෙමින් සිටිය අවස්ථාවක් තමයි මේ දක්වන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඒවං උත්තේ භික්ඛවේ අඤ්ඤතරා දේවතා තං දේවතං ගාතහය පච්චහාසි. එතකොට තව අනෙක් යම් කෙනෙක් පිරිවර ඇති තවතිසාවැසි දෙවියන්ගේ වාසස්ථාන දැකලා නැද්ද කියලා අහනනේ සම්මස. එහෙමයි. එහෙම දැකලා නැද්ද? ඔහු සැපේ දන්නේ නැහැ කියලා කියනවා. එහෙමයි. කෙටියෙන්ම කිව්වොත් පිරිවර සම්පත් ඇති තවතිසා දෙවියන්ගේ දිව්‍ය විමාන තියෙන ලස්සන නන්දන වනෝද්‍යානයේ කෙනෙක් මේ ඇස් වලින් දැකලා නැත්තම් නන්දන වනෝද්‍යානයට ගිහිල්ලා නැත්තම් ඒ කිනා සැපේ කියන එක දන්න කෙනෙක් නෙමෙයි කියලා ඒ තරම් සැපේන් මත් වෙලා තමයි මේ පුද්ගලයා කටයුතු කරලා තියෙන්නේ මේ වෙලාවේ මේ දෙවි කෙනා. එහෙම සම්මාස. ඉතින් ඊළඟට මේක අහගෙන ඉන්න අනිත් දේවතාවා විශේෂයෙන් මතක් කළා මෙහිදී බුදුරජාණන් වහන්සේ මතක් කළා න ත්වං බාලේ විජානාසේ යත අරහතං වවෝ අනිච්චා සබ්බේ සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං වූප සමෝ සුඛෝ
මේ විදිහට මතක් කළා මහණෙනි මෙසේ කී කලෙහි එක්තරා දෙවි කෙනෙක් ඒ දෙවියාට මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා. බාලය. තෝ සියලු සංස්කාරයෝ අනිත්‍යය. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වේත්. ඔවුන්ගේ සංසිඳීම සැපයයි කියලා අරහතුන්ගේ වදන ලෙස නොදනිද්ද? දන්නේ නැද්ද කියලා අහනවා. ඒ කියන්නේ තව දෙවි කෙනෙක් සංවේගයටපත් කරා අර දිව්‍ය කාමයන්ගෙන් සන්තරපණය වෙලා හිටපු දෙවි කෙනාව. එහෙම සම්මාස. තමසේ දෙවි කෙනා පවසනවනේ යම් කෙනෙක් මේ සැප විඳලා නැත්නම් එයා සැපේ දන්නේ නැහැ කියලා. මනුස්ස ලෝකෙත් ওই කතාව තියෙනවනේ. එහෙම සම්මාස. ඔය අසවල් රටට ගිහිල්ලා නැද්ද? එහෙනම් වැඩක් නැහැ. ඔය ලෝකෙ කොහේ ගියා කිව්වා. එතනට යන්න ඕනේ. එහෙම සම්මාස. ඒ අවන්හලෙන් තමයි කෑම ගන්න ඕනේ. ඒකේ ෆෘට් ජූස් එක තමයි ලෝකේ හොඳම ෆෘට් ජූස් එක. ඒකේ රයිස් එක තමයි හොඳම රයිස් එක. ඒකේ මේ නැවුම් පළතුරු ෆ්‍රෙෂ් ෆෘට් තමයි හොඳම ලෝකේ තියෙන හොඳම ෆෘට්ස් කියලා. මෙහෙම නිකන් අර පංචකාමයේ කියන උදන් අනන ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒක වරදක් නෙමෙයි. එහෙම තියෙන්නත් පුළුවන් ප්‍රණීත බවක්. නමුත් අපි කල්පනා කරන්න ඕන අපි මේ වර්ණා කරන්නේම ලෝකයේ මේ අග්‍රගණ්‍යයි කියලා හිතාගෙන ඉන්න ලාමක දෙයක්. ලාමක දේවල් වල තීන ප්‍රණීත භාවයන් තියෙනවා. කොහොම වුණත් තීන වුණත් ප්‍රණීත වුණත් ලාමක දේ ලාමකයිම කියන අවබෝධය අපි ඇති කර ගන්න ඕනේ. ඒ ලාමකයි කියලා කියන්නේ පංචකාම ගුණ සම්පත්මයි. ස්වාමීන් වහන්සේ දිව්‍ය භෝජන අනුභව කළත්. එහෙමයි. මොනවාම හරි පාන් වාටියක් රොටි කැබැල්ලක් අනුභව කළත් ස්වාමීන් වහන්සේ ආහාරයේ ස්වභාවය තමයි දිරවලා බහිස්ත්‍රාව්‍ය ද්‍රව්‍ය හැටියට පිට වෙන එක. ඒතර පිට වෙන ද්‍රව්‍ය වල ස්වාමීන් වහන්සේ රාජභෝජන ගත්තා කියලා සුගන්ධයක් නැහැනේ. දුර්ගන්ධයක් මිසක්. අපි ඒක මනාව අවබෝධ කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් එහෙම මෙතෙන්දී අර ගම්පදේ ගාතාවක් තියෙනවා සමනස නන්දන කියන වචනේම නේද? ඉද නන්දති පෙච්ච නන්දති. එහෙම. අතපුඤ්ඤ උභයත් නන්දති. එහෙමයි. පුඤ්ඤම් මේ කතන් දිනන්දති බිහියෝ නන්දති සුගතින් අතෝ. එහෙම. එතකොට ඒ සතුටු වීම පිළිබඳව මෙලවත් සතුටු වීම, පරලෝ සතුටු වීම, දෙලොවම සතුටු වෙන පුද්ගලයා ගැන ඊළඟට පරලෝදීත් නැවත සැපයටපත් වෙනවා කියලා කියන කාරණේ එදින් සඳහන් කරනවා පින් කරන තැනත්තා. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් එහෙම දැන් කාමයන් තුල ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ව හුවා දක්වනවා. එහෙමයි. කාමයේ ඒ කෙනාට සාපේක්ෂව විඳලා නැති කෙනාව හෙලා දකිනවා. ඔය අසවල් තැනට ගිහිල්ලා නැද්ද? ඔය අසවල් වාහනේ ගිහිල්ලා නැද්ද? ඔය අසවල් වාහනේ පැදලා නැද්ද? ඔය අසවල් දේ බලලා නැද්ද? ඔය අසවල් දේ අහලා නැද්ද? ඔය අසවල් දේ විඳලා නැද්ද කියලා තමන් අත්විඳපු ඉහළම අග්‍රගණ්‍ය දේවල් ගැන විස්තර කරන්න මිනිස්සු දක්ෂයි. දැන් අපි ගත්තොත් ලෝක සංචාරක කර්මාන්තය වර්ල්ඩ් ටුවරිසම්. දැන් ඩුබායි ගත්තොත් ස්වාමීන් වහන්සේ කාන්තාරයක්නේ. එතකොට මේ වර්තමානයේ වෙනකොට ඒ ඩුබායි වල ස්වාමීන් වහන්සේ සියලුම පරිපාලන කටයුතු වලට දැනුම ලබා දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එතකොට ඩුබායි මේ වෙනකොට ස්වාමීන් වහන්සේ ලෝක සංචාරක පුරවරයක් බවට පත් කරලා තිබෙනවා. අපි ගත්තොත් මේ මෑතකදී ඩුබායි ප්‍රේම් කියලා එකක් හැදුවා ස්වාමීන් වහන්සේ. කියන්නේ මේ පින්තූරයක රාමුවක් වගේ ඉතින් සංචාරකයන්ගෙන් ගෙන්නන්න එක එක දේවල් කරනවා. ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ මුහුදේ ඉඳලා ඇලක් කැපුවා රට මැදට U හැඩේ U shape එකකින්. දැන් ඒ කියන්නේ උල්පත් නැහැනේ ස්වාමීන් වහන්සේ ඩුබායි වල. ගඟවල් ඇලවල් දොළවල් නැහැනේ අපේ රටේ වගේ. නමුත් ඒගොල්ලෝ සංචාරකයන් ගෙන්නන්න අර U හැඩයට ඇල මාර්ගයක් ඉදි කරලා ඒ ඇල දෙපස ස්වාමීන් වහන්සේ සුපිරි පන්තියේ හෝටල. දැන් අපි ගත්තොත් ඇට්ලැන්ටිස් අයිලන්ඩ් කියලා වෙනම තියෙනවා. ඇට්ලැන්ටිස් අයිලන්ඩ් වල ස්වාමීන් වහන්සේ වෙනමම ලෝකේ සුපිරිම ධන කුවේරයන්ට වෙනම නිවාස වෙන් වෙලා තියෙනවා. එතන විතර ඒ අය ඒකේ පදිංචි වෙලා නැහැ. නමුත් ලෝකේ ඩුබායි වල ඇට්ලැන්ටිස් වල සාමාන්‍ය ගයක් තියෙනවා කියලා කිව්වට පස්සේ ඒක ටිකක් අර තමන්ගේ අර තත්වයට අර ප්‍රෙස්ටිජ් එක කියලා නිසාම කියන්නේ. තමන්ගේ අර කීර්ති නාමයේ තත්වයට ඒක හොඳක් කියලා තමයි ලෝකයා හිතන්නේ. ඉතින් කාමයක් අග්‍රබවක් තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කාන්තාරයක් වුණාට වැලි කතරක් වුණාට එහි ඉන්න මිනිස්සුන්ට විඳින්න පුළුවන් උපරිම දේවල් එහි නිර්මාණය කරලා තිබෙනවා. ඒක තමයි එයාගේ දක්ෂතාවය ස්වාමීන් වහන්සේ. ඒතකොට ස්වභාව සෞන්දර්යය, કૃතිම දේවල් මේ වගේ උපරිමය ඒ විදිහට එක තැනක විඳින්න පුළුවන් තත්වයට ඒ තැන් සකස් කරලා තියෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ මෙහෙම දැන් පංචකාම ගුණයන් ගැන දැන් අපි මෙහෙම විස්තර කරනකොට ලෝකේ ඒ අයගේ අත්දැකීම් වලට අනුව උපරිම වශයෙන් විස්තර කරන්න පුළුවන්. දැන් ලෝකේ පුරාම ඇවිද්ද කෙනෙකුට ඕන තරම් කතන්දර තියෙනවා කියන්නේ අසවල් තැන කියලා. නමුත් ස්වාමීන් වහන්සේ ඒ දෙවි කෙනා පංචකාම ගුණය ගැන එහෙම උදම් අනද්දි
හුවා දක්වද්දී පංචකාම ගුණයෙන් මත් වෙලා ඉද්දී ඒ අන්‍යතර දෙවි කෙනෙක් වෙනත් දෙවි කෙනෙක් ඔහුට හරි අපූර්ව ප්‍රකාශනයක් කරනවා. පවසනවා. ස්වාමීන් වහන්සේ පාලියෙන් තියෙන්නේ කොහොමද ඒක ස්වාමීන් වහන්සේ? එහෙම ස්වාමීන් වහන්සේ. ආරම්භයේ අන්තිම ගාථාවේ එහෙම ස්වාමීන් වහන්සේ. නතං බාලේ විජානාසේ යත අරහතං වවෝ. ඔබ ඒ කියන්නේ කෙලිමෙතන බාලයා කියලා කතා කරන මෝඩයෝ. ඔබ රහතන් වහන්සේලගේ වචන දන්නේ නැහැ එහෙනන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් මේ දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් තව කෙනෙක්ව ආමන්ත්‍රණය කරන්න හැටි. එහෙම ස්වාමීන් වහන්සේ. ඒක දැන් සිංහලෙන් නම් තියෙන්නේ තෝ කියලා. එහෙම ස්වාමීන් වහන්සේ. බාලය නුඹ දන්නේ නැද්ද රහතන් වහන්සේලාගේ උතුම් වචන? රහතන් වහන්සේලා දේශනා කරන්නේ හැම සංස්කාරයක්ම අනිත්‍යයි කියලානේ. ඒ දෙවි කෙනා එක අවබෝධ කරගෙන ඉඳලා තියෙනවා. මේක ධර්මය බවට පත් වෙන්නේ ඒකයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ දෙවිවරු දෙන්නගේ කතාව ඇදලා අරගෙන උපුටා අරගෙන මේක මේ ඉදිරිපත් කරන්නේ ධර්මයක් හැටියට මේ දෙවි කෙනාගේ මේ ප්‍රකාශනය නිසා. දෙවිද නුඹ දන්නේ නැද්ද රහතන් වහන්සේලාගේ ධර්මයට අනුව හැම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා. හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යනවායි කියලා. හැම සංස්කාරයක්ම මෙවැනි ස්වභාවයෙන් යුක්තයි කියලා ඔබ දන්නේ නැද්ද? ඒක නිසා මේ සියලු සංස්කාරයන්ගේ මේ ඇතිවීම නැතිවීම දැකලා සංසිඳන එක තමයි කියනවා සැපය. මේවට ඇලෙන්නේ නැතුව ආස කරන්නේ නැතුව. හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ පංචකාම ගුණ කියලා තියෙනවනේ කොටසක් නේ. එහෙමයි. ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය රජනීය. එහෙමයි. නේ ස්වාමීන් එහෙමයි. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ දැන් අර තවත් රටකේ සංවර්ධිත රටක තියෙන ස්වභාවයන් එතකොට ඒව සකස් වෙලා තියෙන්නේ මේ ඉෂ්ට කරගත හැකි ආකාරයට නේද? එතකොට තමන්ට හදිසියක් වන හැම අවස්ථාවකම ඒ කියන්නේ කාර්යක්ෂම සහ ඊළඟට මේ ඊටාම යහපත්ව හොඳින් ඒ විදිහට පිරිසුදුව ඒ වගේම ගුණාත්මක කමින් වැඩි දේවල් ඒ ක්ෂණිකව ලබා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ලොකු ජීවිතයේ මේ ඉෂ්ට කරගත හැකි දෙයක්. අපි හිතමු දැන් ඉට්ඨාකන්ද කියලා කියන්නේ ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනකම. අපි ගත්තමු දැන් දකින්න දේවල් වලින් උපරිම ඒ විදිහට දැකලා සතුටු වෙන්න පුළුවන් දේවල්. ඒවා තමන් සන්තකයට ගන්නවා. නේ තමන් ලං කර ගන්නවා. එහෙම තමන්ට විඳින්න ලං කර ගන්නවා. එහෙම නැත්නම් අනිත් අයට විඳින්න ලං කරලා දෙනවා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි ඉෂ්ට බව කියලා කියන්නේ එතකොට. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම භෞතික වස්තු හැම දෙයකින්ම ඉඳුරම් පිනවීම සඳහා එතකොට දැකීමට, ඇසීමට නේද? එහෙමයි. ඊළඟට ගඳ සුවඳ ආග්‍රහණය කිරීමට, රස බැලීමට වෙන්න පුළුවන්, ස්පර්ශ ලබන්න පුළුවන් වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අවශ්‍ය දේවල්, කැමති දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගත හැකි ආකාරයට හැම දෙයක්ම සකස් කර ගන්නවා. ඒක තමයි එහෙමයි. ඉෂ්ට බව කියලා කියන්නේ හැම දෙයකම. එහෙමයි ස්වාමීන්. ඒ වගේම තමයි දැන් යම්කිසි රූපයක තියෙනවනේ දැන් අර පැති දෙකක් ඉෂ්ට රූප සහ අනිෂ්ට රූප කියලා නේද? රූපයක ප්‍රධාන පැති දෙකයි. එහෙමයි. ඉෂ්ට බව සහ අනිෂ්ට බව. ඒ විදිහට ඉෂ්ට කරගන්න පුළුවන්කම තියෙන බව සහ අනිෂ්ට බව. තව ඉතින් කැමැති සහ අකමැති බව. අකමැති බව. ලස්සන සහ ලස්සන කියලා කියන දෙක. එහෙමයි. නේ ස්වාමීන්. සුභ අසුභ කියලා කියන දෙක. ඉතින් මේ හැම දෙයක්ම සුභවාදී බවට පත් කර ගැනීම. එහෙමයි. සුභවාදී බවට පත් කර ගැනීම තමයි ඉෂ්ට බව කියලා කියන්නේ ඒක. ඒ වගේම මේ හැම දෙයක්ම මේ කාන්තිමත් බවට සකස් කර ගන්නවා. නේද? එහෙමයි. සිත ඇද ගන්නාසුළු විදිහට සකස් කර ගන්නවා. එහෙමයි. නේ ස්වාමී. එහෙමයි. එතකොට ඇස වෙන්න පුළුවන් මේ ඉන්ද්‍රියන් ඒ විදිහට පිනවීමට හැකි ආකාරයෙන් සකස් කර ගැනීම සිද්ධ කර ගන්නවා කාන්තිමත් බවට පත් කර ගන්නවා. එහෙම. සංස්කෘතිය එතකොට දැන් මේ දැන් ඉෂ්ඨකාමීව කාන්තිමත්ව යම් පරිසරයක ජීවත් වෙන්න ලැබෙනවා නම් කෙනෙකුට. එහෙම. ඒක සොම්ස වරදක් නෙමෙයිනේ. එහෙම. දැන් පිළිවෙලට අපි ගමුකෝ දැන් ගෙවත්තක් ගමුකෝ අපේ ඉන්න නිවස අපි පිළිවෙලට මල් ටිකක් වවලා පළතුරු ගස් ටිකක් හදලා එහෙම. ටයිල් කැටි ටිකක් අල්ලලා එහෙම. පරිසරයට හානි නොවෙන්න පරිසරයේ ආරක්ෂාවට මුල් තැන දීලා හොඳින් මිනිස්සු සැප විඳින බවක් වර්තමානයේ පේනවා පෙරට වඩා. එහෙම ස්වාමීන්. ඒක පිනක ප්‍රතිඵලයක් නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. එතකොට දැන් මේ හැම දෙයකමත් තියෙනවා දැන් ලෝකයාට සෙත සලසන දේවලුත් තියෙනවා අයහපත සලසන දේවලුත් තියෙනවා. ඒ හැම දැන් අපි ගත්තොත් එහෙම යුදෝපකරණ සකස් කරන්නේ නේද? ඊටාම නවීනාකාරයෙන් යුදෝපකරණ සකස් කරන්නේ
මිනිසුන්ට හොදක් කරන්න නෙවෙයිනේ. නෙමෙයි. එහෙමයි. නමුත් තමන්ගේ බලය සහ තමන්ගේ ඒ විදිහට අනසක පතුරු පැතිරීම සඳහා ආරක්ෂාව සඳහා වෙන්න පුළුවන්, බලය පෙන්වන්න වෙන්න පුළුවන්. මේ හැම ආකාරයකට මේ වගේ දේවල් පව සකස් කරන්න පුළුවන්. එතකොට ඒකත් මේ භෞතික දේවල් වල තියෙන ඉෂ්ට බවක්. එහෙමයි. නේ සම්ස්. එහෙමයි. ඉතින් මේ හොඳට හෝ නරකට මේ භෞතික දේවල් සකස් කරගන්න කෙනා හිතන්නේ හැම වෙලාවෙම මේක තමයි ලෝකේ තියෙන සතුට කියලා. එහෙමයි. නේ සම්. ඒ කියන්නේ ජීවිතාවබෝධය නැති බාල පුද්ගලයා. බාල පුද්ගලයා. දැන් මේ දෙවි කෙනා කියනවනේ. අනේ මෝඩිය. ඔය එහෙමනේ කියන්නේ සම්නන්ස. අනේ බාල පුද්ගලයා. අනේ බාල දෙවිය. නුඹ රහතුන්ගේ වචන දන්නේ නැහැ නෙවෙයි. එහෙමයි. ඊට මෙතන සඳහන් කරනවා සියලු සංස්කාරයන් අනිත්‍යයි. එහෙමයි. සංස්කාර කියන වචනේ සංස අපි පැහැදිලි කරගන්න ඕනේ සම්නන්ස. සංස්කාර කියන වචනේ අපි සදහැවතුන්ට කියලා දෙන්නට උන සම්නන්ස සංස්කාර ධර්මයට අනුව ප්‍රභේද තුනක් තියෙනවා. එහෙමයි. සබ්බේ සංඛාරා. දැන් මේ දේශනාවේ සබ්බේ සංඛාරා කියලා වචනයක් යෙදෙනවා. කියන්නේ හටගත් හැම දෙයක්ම සංස්කාර. සජීවී, අජීවී, සවිඥානික, අවිඥානික. පුද්ගලව වේවා, මේ භෞතික ගහකොළ ඇලදොල වේවා. හැම එකක්ම සබ්බේ සංඛාරා. සියලු සංස්කාර අනිත්‍යයි. පංච උපාදාන ස්කන්ධය විස්තර කරද්දිත් රූප, වේදනා, සංඥා, සංඛාරා කියලා කියවෙන සංඛාර. එතන සංඛාර කියන්නේ සංස කර්මයනේ. චේතනාවනේ. ඒ වගේම පටිච්ච සමුප්පාදේ විස්තර කරද්දී අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියවෙනවා. කාය සංඛාර, වචී සංඛාර සහ චිත්ත සංඛාර. එතකොට මේ සංස්කාරයන් ඒ තැනදී තමන්ගේ අවබෝධය පිණිස වෙනමම දැනගෙන සිටිය යුතුයි නේ ස්වාමීන් වහන්සේ. වෙනම දැනගෙන හිටියේ නැත්නම් අර අවබෝධය කරා කරුණු විමසනකොට පැටලෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩි. එහෙම සම්මත. දැන් අපි අபிසංකාර කියලා ගත්තාම නේ සම්මත. එහෙමයි. ඒ වගේම මේ විදිහට ගත්තොත් දැන් අපි ගත්තොත් එහෙම සම්මා දිට්ඨියේදී යහපත් දැකීම කියලා කියන කොටත් ඒක පැති දෙකක් වෙනවනේ. ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම සම්මා ආජීවය ගත්තොත් එතෙන්දිත් තියෙනවනේ ලෞකික සහ ලෝකෝත්තර කියලා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් මේ සම්පත් ළඟා කර ගැනීම ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දේවල්. අපි ගත්තොත් එහෙම පින කියලා කියන එක. එතකොට පුණ්‍යාභි සංඛාර. එහෙමයි. නේද? ඒ වගේම තමයි පෞරස් කර ගැනීමට කියන්නේ අපුණ්‍යාභි සංඛාර කියලා. තවත් පැත්තකින් මේ ඒ විදිහට ධ්‍යාන සිත් පහල කර ගැනීම. එහෙමයි. ධ්‍යාන සිත් පහල කර ගැනීමත් එතකොට රූප ධ්‍යාන, අරූප ධ්‍යාන, ධ්‍යාන සමාපatti වලට සමවැදීමට කියලා කියනවා මේ ආනිජ සංඛාර කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට මේව තමයි සංඛාර කියලා කියන්නේ එතකොට. එතකොට මෙතෙන්දී සඳහන් කරන්නේ මේ සබ්බේ සංඛාරා කියලා. එහෙමයි. සීලෝ සංස්කාර කියලා. දැන් අර ඒ දෙවිකිනා ඒ ගාතාව මේ විදිහට පවසන්නේ මේ දෙවිකිනාව ධර්මයෙන් සංවේගපත් කරනවානේ. ඒ කියන්නේ දැන් අර දිව්‍ය කාමයන් පිනවමින් දිව්‍ය සම්පත්තිය ගැන මේ උදන් අනන්නේ. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නෙමෙයි මෝඩ දෙවිකිනා. එතකොට අර නුවණැති දෙවිකිනා කියනවා අනේ තමොන්ට මේක තේරුම් ගන්න බෑනේ රහතුන්ගේ මේ වචනේ. හැම සංස්කාරයක්ම අනිත්. ඒ කියන්නේ නන්දන උයන පව. දිව්‍ය ලෝකේ දිව්‍ය කාමයේ පව අනිත්‍යයි කියලානේ කියන්නේ. නේ ස්වාමීනි. එතකොට දැන් මේ එක දෙවියෙක් ඒ විදිහට විනිමින් ඉන්න වෙලාවක තවත් දෙවියෙක් ධර්මය හොඳින් ධර්මයේ ගැඹුරින් ආબોධ කරගත්ත කෙනෙක් දේවතාවෙක්. එහෙමයි. ඒ අර අනිත් දේවතාවාට කරන ඒ විදිහට ප්‍රකාශනයක් දැනුවත් කිරීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි දැන් මේ සදහැවතුන්ව දැනුවත් කරන්න ඕනේ මේ ලෞකිකත්වයේ තුල එදිනදා කටයුතු සිද්ධ කරගෙන යනකොට එහෙමයි. ධර්ම මාර්ගයත් වැඩෙන ආකාරයට තමන්ගේ ලෞකික ජීවිතය ඉදිරියට අරගෙන යන්නේ කෙසේද යන වගේ. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් ව්‍යග්ගපජ්ජ වගේ සූත්‍රවල සඳහන් කරන උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා ඒක ලෞකික කාරණා. ඒ වගේම මෙතනදී සඳහන් කරනවා ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. ඒතර භාගතුන් වහන්සේ ලෞකික දියුණුව ගැන කතා කරනවා. ඒත් එක්කම ලෝකෝත්තර දියුණුව ගැන කතා කරනවා. ඒතර ගිහි ගෙදර ඉන්න කෙනෙක් උත්සාහයෙන් හරි හම්බ කරන්න ඕනේ. සංස්කාර අනිත්‍යයි තමයි. නැසිලා වෙනසලා යනවා තමයි. අනිත් ඒ කියන්නේ මේවා ඔක්කොම අපිට දාලා යන්න වෙනවා තමයි. දාලා යන්න වෙනවා කියලා වෙලඳාම වහලා දාන්නේ නෑනේ. ගොවිතැන නතර කරන්නේ නෑනේ. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක නතර කරන්නේ නෑනේ. අසනීප වුණා කියලා බෙහෙත් ඖෂධ නොගෙන ඉන්නේ නෑනේ. නේද? ගෙවල් දොරවල් දැන් දුර්වල වෙනකොට අපි ඒවා අලුත් වැඩියා කරන්න ඕනේ. පිරිස වැඩි වෙනකොට අලුතෙන් ඉඩම් අරගෙන අලුතෙන් නිවාස ඉදි කරන්න ඕනේ. හැබැයි මේ හැම එකක්ම අනිත්‍යයි කියන එක තමයි පරමාර්ථය.
නමුත් සම්මුති ලෝකේ ජීවත් වෙනකොට අපි පිළිවෙලට මේවා දියුණු පමුණවා ගත යුතුයි. කොටින් දැන් පන්සල් හදන්නේ ස්වාමීන් වහන්සේ. එහෙනම් දැන් සංස්කාර අනිත්‍යයි කියද්දි පැවිද්දන්ට තමයි ඉස්සල්ලා මේක වදින්නේ. නේ ස්වාමීන් වහන්සේ. නමුත් අපි ඒ හේතු කරගෙන විහාරස්ථානයේ ගොඩනගන්න නැතුව ඉන්නේ නේ. විහාරස්ථානේ ගොඩ නගනවා. හැබැයි විහාරස්ථානේ ගොඩ නැගුවට අපි මේවා මගේ කියලා ඇලීමෙන් කටයුතු කරන්නේ නැහැ. බොහෝ දෙනාගේ යහපත හිතසුව පිණිසයි කියලා තමයි විහාර කර්මාන්ත අතීතයේ හිටපු රහතුන්ගේ අනුශාසනාවෙන් රජවරු පවා ඉදි කරලා තියෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. දැන් රුවන්වැලිසෑයත් අනිත්‍යයි කියලා හිතුවා නම් මේක තේරුම් නැති වැඩක්. ගඩොල් ගොඩක්. මේක නිකන් මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් මේ ගඩොල් ටිකෙන් එහෙමත් කියන සමහර. ඔය චෛත්‍යයකට ධාතු මන්දිරයකට ධර්මශාලාවකට ඔච්චර කෝටි ගාණක් වේදම් කරපු එකේ දුප්පත් මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් මක් වෙනවද? එහෙම මෝඩ තරකත් මේ සමාජයේ නැතුවම නෙමෙයි. ඒවා සකස් කරලා තින්නේ ඇත්තටම දැන් සාමාන්‍ය විදිහටත් නෙවෙයිනේ. එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම සෛලමේ යම් කිසි දෙයක් සකස් කරලා තියෙනවා නම් ගල් වලින් යමක් සකස් කරලා තියෙනවා නම් ඒවා පවා නිකම්ම තුනී ගලක් විදිහට නෙවෙයිනේ. ඒවත් කැටයන් කරලා. එහෙමයි. මල් ලියකම් ඒ විදිහට දාලානේ සම්නස කැටයන් කරලා නේව තියෙන්නේ. කියන්නේ බොහෝමත්ම ශ්‍රද්ධා සිතින් තමයි මේ හැම එකක්ම කරලා තියෙන්නේ. එහෙම සම්නස. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඇයි එහෙමනම් මේ කැටයන් කරේ කියලා. එහෙමයි. කැටේමත් අනිත්‍යයිනේ. අනිත්‍යයිනේ කියලා. එහෙමයි. නේ සම්නස. ඒතර සම්නස දැන් මේ අනිත්‍ය කියන එක හරියටම අවබෝධ කරගත්තොත් අනිත්‍ය අවබෝධ කරගත්ත කෙනා තරම් සතුටෙන් ඉන්න කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. අනිත්‍ය අවබෝධයෙන් සිනහවේ පළල වැඩි වෙනවා. අනිත්‍ය ගැන අවබෝධ නොවෙන්න සිනහවේ පළල අඩු වෙලා අර මූණේ තියෙන සුදු මැලි බවක් සිනහව අඩු බවක් ඇති වෙනව නේ ස්වාමීන් වහන්සේ. දැන් රහතන් වහන්සේලා තමයි අනිත්‍ය අවබෝධයේ කූට ප්‍රාප්තියටපත් වෙච්ච උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා තරම් සරලව සතුටින් මෘදුව මොලොක්ව ලෝකයාට අනුකම්පාවෙන් කරුණාවෙන් ජීවිතය ගත කරපු තවත් පිරිසක් මේ තුන් ලෝකෙම නැහැ. දෙව්ලොවත් නැහැ, බඹලොවත් නැහැ ස්වාමීන් වහන්සේ. ඊතරම් රහතුන් ලෝකයාට හිතානුකම්පීවයි වාසය කරලා තිබෙන්නේ. කොටිම ස්වාමීන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ රජතුමා මාලිගාවේනේ සීනාසන ලෑස්ති කරන්න හදන්නේ. ස්වාමීනි මම ලෑස්ති කරන්න ඔබ වහන්සේලාට නවාතැන්. කම් නැත මහරජා අපිට එලිපහලිය හොඳයි. අපිට මේ පරිසරෙත් එක්ක ගත කරන ජීවිතේ හොඳයි. එතකොට දැන් රජ කෙනෙකුගේ පුතෙක් මිහිඳු මහරහතන් වහන්සේ. නමුත් ස්වාමීන් වහන්සේ නිකලෙස් වුණාට පස්සේ රජ කෙනෙකුගේ පුතෙක් කුලී වැඩ කරන මිනිස්සෙකුගේ පුතෙක් කියලා කතාවක් නැහැ. විමුක්තියෙන් සමානයි. හොයන්නෙම විරාගී වූ ඒ නෙක්ඛම්මයට අදාළ පරිසරයක්මයි නේ ස්වාමීන් වහන්සේ. එතකොට විශේෂයෙන්ම දැන් බුදුරජාණන්සේගේ දේශනාවට අනුව දැන් අපි ගත්තොත් එimhe බුදුරජාණන්සේ අවසාන බුද්ධ වචනයක් නේද? අවසාන බුද්ධ වචනයේදීත් තියෙනවනේ වය ධම්මා සංඛාරාපමාන සම්පාදේති කියලා. එහෙමයි. නේද? එහෙමයි. එතකොට දේශනා කලේම මේ වය ධම්මා සංඛාරා කියලා සීල සංස්කාර ධර්මයන් නැසෙනව වැය වෙනවා කියලා කියන එක. එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම මේ ලෝකේ පාලනය වෙන්නේ ප්‍රධාන වශයෙන් ලෝකපාලක ධර්ම දෙකක් මුල් කරගෙනනේ. එහෙමයි. ලැජ්ජාව සහ බය. එහෙමයි. හිරියොතප් දෙකෙන් තමයි මේ ලෝකේ පාලනය වෙන්නේ. එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම මේ ලෝකේ විනාශේ ඒ ඇත්තරම මේ ඔය හිරියොතප් දෙක නැත්තම් ලෝකේ වේගෙන් විනාශ වෙලා යනවා. එහෙමයි. නේ සමහර. එහෙමයි. එතකොට මිනිස්සු සතුටු වෙන්නේ, සතුට හොයාගෙන යන්නේ. ඒ සතුට කියලා යමක් තියෙන්නේ. ඒ වගේම අපි දැන් මේ නන්දන කියන වචනෙන් ගත්තොත් එහෙම ඇත්තටම මේ නන්දන බවට පත් වෙන්නේ. එහෙමයි. නේද? සතුටින් ජීවිතය ගත කරන්නේ මෙවැනි ලෝකපාලක ධර්ම දෙකක් තියෙන නිසා. එහෙමයි. එතකොට ඒ විදිහේ සතුටින් හිටපු වෙලාවක අර దేవතාවත් අර පංචකාම මේ වස්තුන් භුක්ති විඳින්න ඉන්න වෙලාවේ සතුටින් ඉන්න වෙලාවක තමයි මේ ප්‍රකාශයේ දේවතාව විසින් අනිත් දේවතාව විසින් සිද්ධ කරන්න හේතුනේ. එහෙමයි. ස්වාමීන් ඒ වගේම දැන් අනිත්‍ය භාවනාව කියන එක ඇතම් කෙනෙකුට හිතෙනවා මේ ගිහි ගෙවල් කඩාකප්පල් වෙන දෙයක් මේක අනිත්‍ය භාවනාව. ඒ වගේම අනිත්‍ය වැඩුවොත් එහෙම පෞල් ජීවිත ගත කරන්න බැරි වෙයි. ආදරය කරන අයට ආදරය කරන අය එපා වෙයි. ගිහි ගෙවල් අතහැරලා කැලෑගත වෙන්න වෙයි, වනගත වෙන්න වෙයි කියලා ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙම හිතනවා නම් හොඳයි. එහෙම වෙනවා නම් හොඳයි. එහෙම වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් ඔය අපරාධ වලට සම්බන්ධ ගොඩාක් චරිත ගත්තොත් ස්වාමීන් වහන්සේ ධර්මයේ ජීවිත වලට නැති අය. විවිධ නරක පුරුදු වලට ඇබ්බැහි වෙච්ච අය ජීවිතේ ධර්මයේ නැති අය. දැන් ඒ පුනරුත්ථාපනය කරනකොට ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ඒ අයට හොඳ සිරිත් විරිත් කියලා දෙනවා වගේ විශේෂයෙන් දෙන දෙයක් තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ අවවාද. පුනරුත්ථාපනය කරන අයට විශේෂයෙන්ම දෙනවා බණ අහන්න.
භාවනාව අනිවාර්යයි. එහෙම. එතකොට ඒ අපරාධ වලට පෙළඹෙන්න කලින් තමන්ගේ ජීවිතේ විනාශයටපත් වෙන්න කලින් අපි දැන් ඉඳලම ධර්මයක් අධ්‍යයනය කරගෙන ගියා නම් අමුතුවෙන් පුරුද්දාපණය වෙන්න දෙයක් නැහැ නේ. ගොඩක් දෙනේ ස්වාමීන් වහන්සේ ජීවිතේ වරද්දගත්තට පස්සේ හදාගන්න හදනවා. වරද්දගත්තට පස්සේ හරි හදාගන්නවා නම් හැදෙනවා නම් ඒක උතුම් මේක හොඳයි. නමුත් වැරදෙන්න කලින්ම නිවැරදි මාර්ගය යනවා නම් කොච්චර හොඳයිද ස්වාමීන් වහන්සේ? එහෙම සම්මත. දැන් මේක ඇත්තටම මේ හරියට මේ කඩුවක් බහලපු මේ කොපුවක් වගේ. එහෙමයි. නේ සම්මත. දැන් අපි කඩුව ගන්න හොඳ දේවල් වලට නෙවෙයිනේ. නමුත් බහලලා තියෙන්නේ කැටයන් කරපු අලංකාර කරපු කොපුවක. එහෙමයි. නේ සම්මත. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ ස්වභාවයත් එතකොට. පැහැදිලිවම. ඒ කියන්නේ එතකොට මතු පිටින් අපිට සම්පූර්ණයෙන්ම මතු පිටින් පේනවා කැටයම එහෙමයි නේ සම්මත. අභ්‍යන්තරයෙන් තියෙනවා එතකොට මේකේ එහෙමයි මේ කැපෙන ස්වභාවය කියලා කියන්නේ. එහෙමයි. මේ හිතක ස්වභාවයත් හැම නිතරම අකුසල් පැත්තටම බර වෙන ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. එහෙම සම්මත. ඒතරේ අකුසල් පැත්තටම බර වෙන හිතේ ස්වභාවය ඕන වෙලාවක ඕන කෙනෙක් කපන්න පුළුවන්. එහෙම සම්මත. හැබැයි හොඳම කැපිල්ල තමයි කෙලස් කැපිල්ල. එහෙම සම්මත. දැන් ඔය සීදී නසා ගන්නව කෙනෙක්ත් එහෙමනේ ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් ඇතම් කෙනෙක් කල්පනා කරනවා ජීවිතේ කඩාගෙන යනට පස්සේ මට මාව එපා. එහෙම. මං අනිතර පාඩමක් උගන්නන්න එන්නකෝ මං කරන්න වැඩේ කියලා තමන්ගේ ජීවිතේ තමන් නැති කර ගන්නවා. ඇත්තටම නසන්නට ඕනේ තමන්ගේ ආයුෂය නෙමෙයි, තමන්ගේ ජීවිතේ නෙමෙයි. නසන්න ඕනේ ඒ ප්‍රශ්නේ ඇති වෙන්න බලපාපු මානසික අර්බුදය. එහෙම. ඇතවිට මානසික අර්බුදේ ලෝභය වෙන්න පුළුවන්. එහෙම සම්මත. අධික කෝපය වෙන්න පුළුවන්. ඉරිසියා වෙන්න පුළුවන්, පරිගැනීම වෙන්න පුළුවන්, එකට එක කිරීම වෙන්න පුළුවන්, වෙනයන් අකුසලයක් වෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඇතර නසන්න ඕන එක නසන්න නැතුව ජීවිතේ නසනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ එහෙම වුණා නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. දැන් සංස බුදුරජාණන් වහන්සේ කාලේ දැන් ශ්‍රාවකයෙකුට රාගේ වැඩි වෙලා මේ පුරුෂ ඉන්ද්‍රිය අරන් දැම්මා. එහෙම සම්මත. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා කිව්වා ශ්‍රාවකයෝ භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේ හරි වැඩක් වුණා මෙන්න මෙහෙම දෙයක් කරගත්ත කියලා. බුදුරජාණන් වහන්සේ ඒ අදාළ ප්‍රතිකාර කළා ඔක්කොම කරලා ගෙන්නලා කිව්වා හිස් පුරුෂය නැසී යුත්ත නෙමෙයි කිව්වා තා නැසුවේ. එහෙම. නැසී යුත්තේ ඔය ඉන්ද්‍රිය නෙමෙයි කිව්වා. එහෙම. නැසී යුත්තේ හිතට එන ලාමක අකුසල් කියලා උන්වහන්සේ මේ සංවේගයටපත් කරවුවා. එහෙම. කියන බරපතල විදිහට අවවාද කරා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. දැන් එතකොට අර විශේෂයෙන්ම අර සතුටින් හිටපු දේවතාවාට මේ ප්‍රකාශය කරාට පස්සේ ලැජ්ජාවක් ඇති වෙන්නේ නැති. එහෙමයි. නේද? දැන් ඒක ඇත්තටම දැන් ඒ පිරිස ඉදීයේනේ සමහර වෙලාවට මේ සතුටු වෙනින් හිටපු අවස්ථාවනේ මේ. එහෙමයි. ඒ දිව්‍ය අප්සරාවන් හිටියා නේද? එහෙමයි. ඒ මැද මේ කතාව කියනකොට සියලු සංස්කාර ධර්මයන් ඒ ස්වභාවය තෝ දන්නේ නැද්ද කියලා එවුවට පස්සේ එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඇතැම් විට මේ ගාථා ප්‍රකාශ කරපු දෙවියත් දිව්‍ය සැපයේ විඳින්මින් ඉන්න ඇති. එහෙම ස්වාමීන් වහන්සේ. නමුත් ප්‍රඥාව තියෙනවා. එහෙම. දැන් ඇතැම් කෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ ප්‍රඥාව නැහැ. නමුත් ලෞකික සැප විඳ ඉන්නවා. එහෙම. ඇතැම් කෙනෙක් ලෞකික සැපේ විඳිනවා. හැබැයි ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ මේ දෙවි කෙනා වගේ මේවා නැසෙන වෙනසෙන දේවල් කියලා අවබෝධ කරගෙන ඉන්නේ. එහෙම සම්මත. එතකොට ඒ ලැජ්ජාවටපත් වීම කියලා කියන එක බයට ලැජ්ජාව ඇතිවීම නේද? ඒ ලැජ්ජාව ඇතිවීම කියලා කියන එක ඉතාම වටිනා දෙයක් නේ ස්වාමීන්. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. ඉතින් ලෝකපාලක ධර්ම දෙකනේ. එහෙමයි. ලෝකපාලක ධර්ම දෙක වගේම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දේශනා කළා මේ කුසලයට හේතුවයි කියලා එක පැත්තකින්. එහෙමයි. දැන් කුසලයට හේතු හැම දෙයකටම හේතුවක් තියෙනවනේ. බුදුරජාණන් අහනවා මේ ස්වාමීනි කුසලයට හේතුව මොකක්ද කියලා. ඒතර බුදුරජාණන් පිළිතුරු දෙන්නේ කුසලයට හේතුව තමයි ලැජ්ජාව බය දෙක කියලා කියන්නේ. එහෙමයි. හිරියවතප් දෙක නැත්තම් කුසල් වඩන්නේ නැහැ. එහෙමයි. නේ ස්වාමීනි. එහෙමයි. ඒතර මේ හිතේ වැඩිම සිද්ධ කරන්නේ ලැජ්ජාව බය දෙක නැත්තම්. එහෙමයි. ඉතින් මේ අවස්ථාවේ නිවැරදිව මේ දේවතාව ලැජ්ජාවටපත් වෙන්නේ නැති. ඒ වගේම අප විසිනුත් ඒ විදිහට මේ විදිහට බලමු සියලු සංස්කාර ධර්මයන්ගේ නැසීම වෙනසීම පිළිබඳව ලැජ්ජාවටපත් විය යුතුයි. එහෙමයි. නේ සම. සමහරවිට දැන් අපි ගත්තොත් දැන් ඔය හිරියොතප් ධර්ම ටික ගත්තොත් ධන හැටියට කතා කරනවානේ. එහෙම. දැන් අපි ගත්තොත් එහෙම සප්ත ආර්ය ධන තියෙනවානේ. එහෙම. ශ්‍රද්ධා ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය කියලා. ඒත් ධනය කියන වත්කම කියන එක සම්මත. එතකොට මේ ලැජ්ජ බය කියන කාරණා දෙක අපිට තියෙන උතුම්ම වත්කම්. එහෙම. කියන අපිට මේ අපිව ධනවත් කරන කාරණා. එහෙම. යම් කෙනෙකුට පවට ලැජ්ජාව විපාකයේ බය තියෙනවා නම් ඒක Taman සතු ධනයක් වත්කමක් කියලා අපි අවබෝධ කරගන්න ඕනේ සම්මාස. එහෙම සම්මාස. දැන් අතන මෙතෙන්දි පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ මේ ලෝකේ ලස්සන කරන්න ගිහිල්ලා. කියන ලස්සන විඳින්න ගිහිල්ලා, සැපේ විඳින්න ගිහිල්ලා, ලෝකේ කැටයම් කරන්න ගිහිල්ලා.
එහෙමයි. නේ ස්වාමීන්. කැටයම් කරන්න ගිහිල්ලා වරද්ද ගන්නවා. එහෙමයි. එතකොට ඒ ලස්සන කරන්න ගිහිල්ලා සහ ඒ ලස්සන විඳින්න ගිහිල්ලා ඒ මත්තෙම ගිහිල්ලා ප්‍රාණඝාත ආදී අකුසල් කරගන්න සිද්ධ වෙනවනේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට ලස්සන විඳින්න ගිහිල්ලා සතුට හොයාගෙන ගිහිල්ලා ඒ සතුට වෙනුවෙන්ම ඒකට ඇබ්බැහි වෙලා විශේෂයෙන්ම අර ගේදම් කියලා කියන සම්මස ගිජු බව ඇති කරගෙන නේද? එහෙමයි. එතකොට ඒ කාම ගුණයන්ට ගිජු වෙලා කෙනෙක් සතුන් මරනවා නම්, සොරකම් කරනවා නම්, කාම විහරද හැසිරෙනවා නම්, ඒ වගේම බොරු කියනවා නම්, මත්පැන් දුම් පානය කරනවා නම්, දැන් ওই වගේ අවස්ථාවකදී ඒ දේවලුත් තියෙනුනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් ওই සතුට වෙන අවස්ථාවක ඇත්තටම මේ මත්පැන් කියලා දේවලුත් එකතු කර ගන්න ඕනේ. එහෙමයි. නේද? ආහාර පාන අනුභව කරනවා වගේම ඒත් එකම එකතු කරගන්න මත් දේවල්. දැන් නන්දන වේනේ විදිහට නන්දනුවේ සතුට වෙන ගමන් ඒ වගේම ස්නානයත් කරන ගමන් සමහර වෙලාවට අර දේවලුත් පාලනය කරලා තමයි සතුට වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන්. අපි ගත්තොත් එහෙම දැන් අවමංගල්‍ය අවස්ථාවකට සම්බන්ධ වුණාට පස්සේ අපිට මේ විදිහෙම ගාතාවක් අහන්න ලැබෙනවා. දැන් මේකේ තියෙන්නේ අනිච්චා සබ්බේ සංඛාරා කියලා. එහෙමයි. අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා. එහෙමයි. අපිට නිතරම දැන් අවමංගල්‍ය වලදී අනිවාර්යයෙන්ම අහන්න ලැබෙන ගාතාවක් තමයි බෞද්ධ චාරිත්‍රානුකූලව අවසන් කටයුතු කරන අවමංගල්‍යයක් නම් අනිච්චා වත සංඛාරා. වත කියන්නේ ඒකාන්තයෙන්ම නේ ස්වාමීන් වහන්සේ. අනිච්චා වත සංඛාරා ඒකාන්තයෙන්ම හටගත් දේවල් අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ. එහෙමයි. හට ගැනීම නේ ස්වාමීන් වහන්සේ. වෙනසීම උරුම කරගෙනයි තියෙන්නේ. එහෙමයි. උපජ්ජිත්වා නිරුච්ඡanti. හටගත් දේවල් වල මේ නිරුද්ධ වීම දැක තේසං උපසමෝසුකෝ සංසිඳන එකයි සැපේ. අනේ සංසිඳීම පිණිසයි බුදුබණ. ඒ සංසිඳීම පිණිසයි මේ ධර්ම සාකච්ඡාව. නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සංසිඳීමක් නේ අපිට අවශ්‍ය වෙන්නේ. එහෙම. ඒ සංසිඳීම ලබා ගැනීමේ ස්වාමීන් වහන්සේ දැන් මෙහි දේශනට අනුව අපි ගත්තොත් එහෙම සියලු සංස්කාරයන් අනිත්‍ය බව යම් කෙනෙක් හොඳට අවබෝධ කර ගන්නවා නම් ඒ කෙනා ගැඹුරු සංසිඳීමකින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ කෙනා අතින් සමාජයට මොනියම් හෝ ආකාරයකින් විපතක් නපුරක් කරදරයක් බාධකයක් සිද්ධ වෙන්නම ඉඩක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. දැන් ඇත්තටම මේ කාමයන් සොයාගෙන යන අයට සිද්ධ වෙන දෙයක් නේ ස්වාමීන් වහන්සේ මේ වෙහෙසටපත් වීම කියලා කියන එක. කාමයේ සොයාගෙන යනකොට වෙහෙසටපත් වෙනවා කියලා කියනවනේ. එහෙම. එතකොට මේ වෙහෙසටපත් වීම තුල සංසිඳීමක් කියලා එකක් නැහැනේ. එහෙමයි. නේද? දැන් එතකොට බුදුරජාණන් දේශනා කළේ මේ විශේෂයෙන්ම සීල සංස්කාර ධර්මයන්ගේ වෙනසීම ඇතිවීම නැතිවීම ඒ විදිහට උදේවැය ඇතිවීම නැතිවීම කියලා කියන දෙක දැකලා ඒ තුල ඇති කර ගන්නට කියලා දේශනා කළා මේ සංසිඳීමක් කියලා කියන එක. එහෙමයි. නේ ස්වාමීන්. එහෙමයි. එතකොට මේ සංසිඳීම තුල පරිදාහයක්, දැවීමක්, තැවීමක්, ඒ වගේම වෙහෙස කර බවක් එහෙමයි. දකින්න නැහැ. පිපාසයක් නැහැ. ස්වාමීන් දැන් අපි ගත්තොත් එමේ ස්වාමීන් කිව්ව දැන් කාමය හඹාගෙන යන කෙනාට තියෙන්නේ වෙහෙසක් විතරයි. එහෙම ස්වාමීන්. ඒ වෙහෙසෙන කෙනා සංසිඳෙන්නේ නැහැ කියලා ස්වාමීන් පැවසුවා. ඒ වගේම ස්වාමීන් ඒ වෙහෙසෙන කෙනාට තියෙනවා ලොකු පිපාසයක්. 10ක් දැවිල්ලක් පිපාසයක්. වෙහෙස වෙන තරමට තමයි පිපාසය වැඩි වෙයි. එතකොට ඒ පිපාසයට අනුව තව තවත් කාම සම්පත්ම ඒ පිපාසයෙන් ඒ කියන්නේ කාම සම්පත්ම භුක්ති විඳිමින් ඒ පිපාසයේ සංසිඳව ගන්න ගියොත් ස්වාමීන් වහන්සේ විනාශයටපත් වෙනවනේ. එහෙම. ඒක නිසා ස්වාමීන් වහන්සේ අපි සදහැවතුන්ව දැනුවත් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ ගෙදරදී නිවසේදී අනිත්‍ය භාවනාවක් කරන්න කොහොමද කියලා. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් බුදුරජාණන්සේගේ ධර්මයේ තුල තියෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රධාන වශයෙන් ගුණ 6ක්. ස්වාක්කාත, සන්දිට්ඨික, අකාලික, ඒහි පස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු. 6 වෙනි ගුණේ ස්වාමීන් වහන්සේ. ඒසර එහි සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයා මේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි කියන ගුණේ තමයි පැහැදිලි කරන්න ඕනේ. ශ්‍රාවකයා ධර්මාභෝධය ලබනකොට වෙන් වශයෙන් කරුණු කාරණා තේරුම් ගන්නවා. ඒතර මේ ධර්මාභෝධය කරා අපිට යන්නට පුළුවන් ස්වාමීන් වහන්සේ ස්කන්ධ වශයෙන් විමසීමෙන්. ධාතු වශයෙන් විමසීමෙන්. ඒ වගේම ආයතන වශයෙන් විමසීමෙන්, පටිච්ච සමුප්පාද වශයෙන් විමසීමෙන්. මොන විදිහට විමසුවත් අපිට අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. ස්කන්ධ ධාතු ආයතන හේතුඵල කියන හතර ආකාරයෙන් ඕනම ආකාරයකට අපිට විමසුවොත් අපිට අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍ය. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේදී ඔවුනොවුන්ගේ නුවණට අනුව තමයි කෙනෙකාගේ නුවණට අනුව තමයි ඇතම් කෙනෙකුට ස්කන්ධ වලින් කරුණු කිව්වම වැටහෙනවා. ඇතම් කෙනෙකුට ධාතු වශයෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න ඕනේ.
ඇතම් කෙනෙකුට ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ අරමුණු කියලා කිව්වහම අවබෝධ කරගන්නවා. ඇතම් කෙනෙක් අවබෝධ කරගන්නේ ඒ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන න්‍යායට අනුව ගන්නවද නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ගිහි ගෙදර ගත කරන කෙනෙක් ස්වාමීන් වහන්සේ අනිත්‍ය භාවනාවක් වඩනවා නම් සරල වායතන අනිත්‍ය වගේ වඩනවා නම් කොහොමද ස්වාමීන් වහන්සේ කළ යුත්තේ? එහෙම ස්වාමීන් වහන්සේ. ප්‍රධානම දේ තමයි ඇත්තටම පටිච්චසමුපාද එහෙම නැත්නම් අපි සතර සතිපට්ඨානයට එළඹෙනකොට සතර සතිපට්ඨානය තුළනේ තමන්ගේ ආරක්ෂාව තියෙන්නේ කියලා බුදුරජාණන්සේ දේශනා කළේ. එහෙමයි නේද? එහෙමයි. මෙලව ආරක්ෂාවත් පරලොව ආරක්ෂාවත් නිවන් අවබෝධ කරගන්න ආත්මභාවයේ දක්වාම අපේ ආරක්ෂාව රඳා පවතින්නේ සතර සතිපට්ඨානය තුළ කියලා දේශනා කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතෙන්දි මේ දැන් ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඒක කායානුපස්සනාවටත් වේදනානුපස්සනාවටත් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවටත් අදාළයි ඒකට. එහෙමයි. ආතාපි කියලා කියන්නේ කෙලෙස් තවන වීරිය. ආතාපි සම්පජානෝ කියලා කියන්නේ නුවණ. එහෙමයි. ආතාපි සම්පජානෝ සතිමා කියලා කියන්නේ සිහිය. සතිමා විනීය ලෝකයෙන් බැහැර කරනවා. මොනවාද බැහැර කරන්නේ? අවිජ්ජා දෝමනස්සං. එහෙමයි. දැඩි ලෝභය සහ දේශය කියලා කියන එක ව්‍යාපාදේ කියලා කියන එක. එතකොට කෙනෙක් දැඩි ලෝභය නැති කරනවා නම් ව්‍යාපාදේ නැති කරනවා නම් එතන අමුතුවෙන් මෝහය නැති කරන්න දෙයක් නැහැ. මෝහය නැති වෙලා තියෙන්නේ. එහෙමයි. කියන්නේ විද්‍යාව පහළ වෙලා කියලා කියන එක. එහෙමයි. ඒ සඳහා තිබිය යුතු මූලික දේ තමයි එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන එක. සති සම්පජඤ්ඤය කියලා කියන එක. එහෙමයි. විශේෂයෙන්ම අනිත්‍ය භාවනාවක් කිරීම. අනිත්‍ය භාවනාවක් කිරීමේදී අපි දැනගන්න අවශ්‍ය වෙනවා මේ විශේෂයෙන් මේ භෞතික සම්පත් අපි හැදිලා තියෙන විදිහ නේද? දැන් අපි සවනස් මතක් කරා ස්කන්ධ වශයෙන් මේ අවබෝධ කරගන්න එක නේද? එහෙමයි. ඊළඟට ආයතන වශයෙන්, ඊළඟට ධාතු වශයෙන් සහ පටිසම්පාද වශයෙන්. එහෙමයි. එතකොට මේ සියලුම දේ එක්ක අපි සංකලනයක් විදිහට ගත්තොත් එහෙම කොහොමද දැනගන්න අවශ්‍ය වෙන්නේ? මේ රූපය සකස් වෙලා තියෙන්නේ මේ භෞතික හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ මොන වගේද කියන එක අපි දැනගෙන තියෙන්න ඕනේ නේද? එක පැත්තකින් මේ ආයතන පවා හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ අපි යම්කිසි කාර්යයක නිරත වෙනකොට උදේ පාන්දර අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා හවසට නිින්ද යනකම්ම අපි යම්කිසි කාර්යයක නිරත වෙලා ඉන්නවා. කාර්යයක නිරත වෙලා ඉන්නකොට අපි ලස්සන දේවල් ස්පර්ශ කරනවා, අවලස්සන දේවල් ස්පර්ශ කරනවා නේද? මේ හැම දෙයක්ම භෞතික දේවල්. එතකොට මේ භෞතික දේවල් වල තියෙන්නේ මොනවද කියලා ඉස්සෙල්ලම් බලලා විශේෂයෙන් වෙන් කරගන්නවා අපි සුද්ධාස්සකයට. එහෙමයි. පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා කියන කරුණු 8ට. එහෙමයි. පඨවි තද ගතිය, ඊළඟට ආපෝ වැగిරෙන ගතිය, තේජෝ සීත උෂ්ණ ගතිය, වායෝ කියලා කියන්නේ පිම්බෙන හැකිලෙන සුළු ස්වභාවය, හමන ස්වභාවය. ඒ වගේම වර්ණය කියලා කියන්නේ මේ අපි දකින නීල පීත ආදී වර්ණ. ඒ වගේම වර්ණ ගන්ධය කියලා කියන්නේ ගඳ සුවඳ කියලා කියන දෙක. ඊළඟට ඕජාව රසය කියලා කියන්නේ අපි අපේ දිවෙන් ආග්‍රහණය කරන රසය. එහෙමයි. ඒ වගේම ඕජාව කියලා කියන්නේ යම් කිසි දෙයක තියෙන ගුණය. එහෙමයි. යම් කිසි දේවල් දෙක තියෙන ගුණය. මේ සුද්ධාෂ්ටකයේ පිළිබඳ විශාල අවබෝධයක් අපිට තිබෙන්නට අවශ්‍ය කරනවා. එහෙමයි. නේද ස්වාමී? එහෙමයි. ඉතින් ඒත් එක්කම මේ අපේ හිතේ තියෙන ස්වභාවය අපි දැනගෙන තියෙන්න ඕනේ. විශේෂයෙන්ම සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම වලින් විශේෂයෙන්ම පහක් ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා කියන පහ ගැන. එහෙමයි. වේදනාව. එහෙමයි. විඳීම කියලා කියන එක. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාවක් තියෙනවා කියලා. එහෙමයි. වේදනා සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීමක් තියෙනවා එතකොට අපිට. එහෙමයි. නේද? එහෙමයි. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා අපිට මේ සංඥාවක් අපිට තියෙනවා. හඳුනා ගැනීමක් තියෙනවා. ඒ වගේම තමයි චේතනාව කියලා කියන්නේ අපි විසින් ඒ විදිහට යම් සිදයක් කල්පනා කරනකොට අපිට මේ යමක් සිද්ධ කරන්න චේතනාවක් තියෙන්න ඕනේ. එහෙම. සිතුවිලි කියලා කියන එකද ඒ තියෙන්නට ඕනේ. ඒ වගේම ස්පර්ශ තියෙනවා. දැන් ඒ විදිහට අපි අභ්‍යන්තර ආයතන බාහිර ආයතනත් එක්ක එකතු වෙනකොට ස්පර්ශයක් සිද්ධ වෙනවා. විඥානයත් එක්ක එකතු වෙලා ස්පර්ශයක් සිද්ධ වෙනවා. එහෙමයි. ඒ ස්පර්ශ පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. ඊළඟට මානසිකාරය කියලා කියන එක තියෙන්න ඕනේ.
නේ ස්වාමීන් වහන්සේ. ඔන්න ඔය පහ එක තමයි මේ සුද්ධාෂ්ටක එකතු වුණාම තමයි නාම රූප දෙක සකස් වෙන්නේ. ඉතින් මේ සූත්‍ර ධර්මයට අනුව අභිධර්මයක තවත් ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලනකොට මේ විශේෂයෙන්ම මේ දේවල් වෙනස් වෙනවා කියලා කියන එක. දැන් අපි උදේ පාන්දර ඉඳලා අවදි වෙලා කරන හැම කාර්යයක්ම ඒ විදිහට ඒ වස්තු වශයෙන්ුත් සම්පූර්ණයෙන් වස්තු වශයෙන්ුත් අපි අරමුණක් පාසා අත්හැරීමක් නිසිත කරන්නේ. යම් වැඩක් යම් කටයුත් යම් දෙයක් අතට අරගෙන ඒක පැත්තකින් තියනවා. එහෙමයි. නේද? යම් දෙයක් අතට අරගෙන පැත්තකින් තියනවා. ඒ වගේම අපි බලන දේවල්, අහන දේවල්, ගඳ සුවඳ අහග්‍රහණය කරන දේවල් මේවා හැම එකක්මත් අපි අරගෙන පැත්තකින් තියෙන එකයි කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ කටයුත්තක් ආරම්භ කරනවා, කටයුත්ත යෙදෙනවා, කටයුත්ත නිමා කරනවා. මේක තමයි ඇතිවීම නැතිවීම කියලා කියන්නේ. බඩගින්න එනවා, ආහාර අනුභව කරනවා, බඩගින්න නැති වෙනවා. නේ ස්වාමීනි. ස්නානය කරන්න ඕනේ, දාහය තියෙනවා. එහෙම. ස්නානය කරන්න හිතෙනවා, ස්නානය කරනවා, ස්නානය කළා අවසන් කරනවා. එහෙම ස්වාමීනි. හැම කටයුත්තකම ඕක තමයි තියෙන්නේ ස්වාමීනි. මේ ටික ඔක්කොම ගිහිල්ලා මේ නිදා ගන්න වෙලාවට ළඟින් තියාගන්න නැහැ නේ. මේ කරපු වැඩ ඔක්කොම. එහෙමයි. දැන් නිින්ද පවා එහෙම නිදිමත එනවා, නිදා ගන්නවා. එහෙම. නිින්දෙන් අවදි වෙනවා. අවදි වෙනවා. එතකොට නිින්ද ඉවරයි. එහෙම ස්වාමීනි. ආයි නිදා ගන්නකම්. එහෙම ස්වාමීනි. ඒ වගේ සංස හොඳයි. ඒ පැහැදිලි කිරීම හරියම පැහැදිලි. සදහතුනේ ඒ වගේම අනිත්‍ය භාවනාව වඩන ශ්‍රාවකයෙකුට ගිහි ගෙදර ඉඳලා කරන්න පුළුවන් සරල අනිත්‍ය භාවනාවකුත් තියෙනවා. එහෙම. ඒ තමයි ආයතන අනිත්‍ය භාවනාව. එතනදී ආයතන අනිත්‍ය භාවනාවේ පරිපූර්ණම කාරණා සම්පූර්ණ කාරණා කියලා දෙන්නේ නැහැ. සරලව කාරණා කීපයක් කියලා දෙන්න. මූලිකවම ජීවිතය කියලා කියන්නේ කරුණු 6ක එකතුවක්. ඇස, කන, නාසය, දිව, කය, මනස. එතකොට මේක බාහිර මේ ආධ්‍යාත්මික ආයතන. ඒ වගේම බාහිර ආයතන 6ක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ අරමුණු. එතකොට විඥාන 6ක් තියෙනවා. ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කය විඥානය සහ මනසේ විඥානය. අනිත්‍ය භාවනාව කරන ශ්‍රාවකයාට ඇස, කන, නාසය, දිව, කය, මනස වෙන්වෙන් වශයෙන් අරගෙන අනිත්‍යයි 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 කියලා යලි නිතර මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇස අනිත්‍යයි, ඇස අනිත්‍යයි, ඇස අනිත්‍යයි. ඇසට පෙනෙන රූප අනිත්‍යයි, රූප අනිත්‍යයි, රූප අනිත්‍යයි. ඇසේ විඥාණය අනිත්‍යයි, ඇසේ විඥාණය අනිත්‍යයි, ඇසේ විඥාණය අනිත්‍යයි කියලා මේ විදිහට අනිත්‍ය භාවනාව කිරීමත් ලොකු කුසලයක් නේ ස්වාමීන් වහන්සේ නේද? එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කලින් මතක් කළා වගේ එහෙම අනිත්‍ය භාවනා කරනකොට ගොඩක් වෙලාවට හිතන්නේ අපිට මේ දේවල් ඉක්මනින්ම අත්හරින්න වෙයි කියලා බයක් ඇති කරගන්නවා. ඒක නිත්‍ය සංඥාවෙන් ඉන්නේ. නිත්‍ය සංඥාවෙන් ඉන්නේ. ඉතින් සාම්භාරය ආවෝද පරිහරණය කරන දේවල්ද මේ හැම දෙයක්ම අපිට මෙහෙම කරන්න ගියොත් එහෙම අත්හරින්න වෙයි කියලා පූර්ව නිගමනයකට එනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම නෙවෙයි. මෙතෙන්දි වෙන්නේ ප්‍රඥාවේ වැඩි දුණු භාවයක්. එහෙමයි. පැහැදිලිවම. ප්‍රඥාවේ වැඩි දුණු භාවය. ඒ කියන්නේ මේ පරිහරණය කරන දේවල් නිවැරදිව පරිහරණය කරන විදිහට. එහෙම නැත්නම් පරිස්සමෙන් හිත පරිස්සම් කරගෙන මේ දේවල් පරිහරණය කිරීමේ හැකියාවක්. එහෙමයි. ඒ විදිහට කුසලයක් වැඩි දියුණු භාවයටපත් වෙනවා. ස්වාමීන් වහන්සේ කලින් කිව්වා වගේ මේවට ගිජු නොවි. ගිජු නොවි එහෙම. මේවට අධික ලෙස ලොල් නොවි කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. අනිත්‍ය භාවනාව හොඳට දියුණු කරගත්තොත් නේ ස්වාමීන් වහන්සේ. එතකොට එහෙම උනේ නැත්තම් හිත රිදෙනවා. ඒ දේවල් පරිහරණය කරන්න ගියාම එහෙමයි. අවබෝධයෙන් පරිහරණය කරන්න ගියාම හිත රිදෙන්නේ නැහැ. එහෙමයි. චිත්ත පීඩා අවම වෙනව පුළුවන් තරම්ම. එහෙම ස්වාමීන් වහන්සේ. ඒක නිසා ජීවිතේ සතුට සොයන කෙනා සිනහවේ පළල වැඩි කරගන්න කැමති කෙනා එදිනෙදා භාවනාවක් හැටියට බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව කරනවා වගේම කෙටියෙන් නමුත් අනිත්‍ය භාවනාවක් කරන්න පුරුදු වුණොත් ඔබට සතියක් දෙකක් මාසයක් යනකොට ඔබේ ජීවිතේ යම් වෙනසක් තේරෙයි. අවබෝධයේ වැඩි දියුණු බවක් තේරෙයි. ඔබට මේ ලෝකයේ පිළිබඳව යම් ගැඹුරු අවබෝධයක් බුදුරජාණන්සේගේ ධර්මයට අනුව ඇති වෙයි. ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම අත්දකින්න අනිත්‍ය භාවනාව සරලව කෙටියෙන් හෝ කරන්න. ඒක බුද්ධ ශාසනය තුළ තියෙන ප්‍රබලම පින, ප්‍රබලම කුසලය. ඉතින් ඒක නිසා දෙවියන් පවා අනිත්‍යයි කියන වචනයට සාදුකාර පවත්වනවා කියලායි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒක නිසා අදත් අපි සෙනසුරාදා උදෑසනේදී ඔබ වෙත ගෙනෙනු ලැබුවේ ප්‍රඥාව ඇති කරගත යුතු ධර්ම කාරණා පිළිබඳවයි. ඉතින් අද ඒ පිණිස අපි උපයෝගී කරගත්තේ සංයුක්ත නිකායේ සගත වර්ගයේ දේවතා සංයුක්තයට අයත් නන්දන වග්ගයේ නන්දන සූත්‍රය. ඉතින් අපි විසින් රැස් කරපු හැම පිනක්ම ඔබ හැම දිනාගේම ප්‍රඥා ලෝකයේ උපදවා ගැනීමටම පාරමී ධර්මයක්ම වෙත්වා කියලා අපි
ආශිර්වාදකට ඔබට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදීත් වැඩසටහනට වැඩම කරමින් අනුශාසනා කොට වදාළ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. විශේෂ වශයෙන්ම ශාසන බහරදාරී ත්‍රිනිකායික පූජනීය වන්දනීය මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වර ප්‍රමුඛ සමස්ත මහා සංඝ රත්නයටත් අපිට ශාසනික දායාදය ලබා දීපු අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් අවවාද අනුශාසනා කරපු සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් අපගේ ගෞරව ආදර වන්දනාව වේවා নমස්කාරය වේවා. කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන ගුවන්විදුලි රූපවාහිනී ශ්‍රාවක ප්‍රේක්ෂක සෑම සිළු දෙනාටමත් ප්‍රඥා ලෝකයේ පහළ වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වන අපගේ මාධ්‍ය සහෘදයන්ටත් සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ප්‍රධාන දායක බවතුන්ටත් පින් සිදු වේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ප්‍රඥා ලෝකයේ පහළ වේවා. නිවනින් සැනසෙන්නට මේ හැම පිනක්ම හේතු උපකාර වේවා කියලා අපි ඔබෙන් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද